ඉදම්පි කෝ උපාලි මම ශාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති නොචකෝ තාව අනුපත්ත සදත්තා විහරන්ති ඉංඝත්වං උපාලි සංඝේ විහෙරාහි සංඝේ තේ විහෙරතෝ පාසු භවිස්සති ශ්‍රද්ධාවන්ත පින්වතුනි, කවුරුත් ධර්ම ගෞරවයෙන් සූදානම් වෙන්නේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සත වෙත මහත් කරුණාවෙන් සියලු සසර දුකින් මිදීම පිණිසම දෙසූ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණේ කිරීමටත් ධර්ම දානයක් ලෙසින් බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ මේ දේශනාව ලෝකයේ පුරාම විසුරුවා හැරීමටත් මේ හැම දිනාම මේ ලෝක ධාතුවේ පරම දුර්ලභ වූ ලාභයයි ලබන්නේ, පරම දුර්ලභ වූ දානයයි ලෝකෙටත් දෙන්නේ. ඒ උතුම් ධර්ම ලාභයයි ධර්ම දානයයි. පින්වත්නි, කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. දායකත්වයේ දරන ඔබට මෙන්ම ලෝකේ පුරාම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවන් හිතේ ඇති කරගෙන, පින්වත්නි, අද මේ දේශනාවේදී දේශනා කරන්නේ ඊටාම අගනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායටයි අයිති වෙලා තියෙන්නේ. මේ පින්වන්ත පිරිස අහලා ඇති දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වෙන සූත්‍ර දේශනා තමයි පින්නතුනේ අංගුත්තර නිකායේ තියෙන්නේ. එතකොට දහම් කරුණු එකක් පිළිබඳව දෙසූ දේශනා වෙනමම එකතුවක් තියෙනවා. ඒකට කියනවා ඒකක නිපාතේ කියලා. ඊළඟට දුක නිපාතේ කියලා තව නිපාතයක් තියෙනවා. දහම් කරුණු දෙකක් සඳහන් සූත්‍ර දේශනා මේ විදිහට දහම් කරුණු 11ක් දක්වා දේශනා කොට ඇති දේශනා වෙන්ව අංගුත්තර නිකායේ තියෙනවා. මේ අංගුත්තර නිකායේ නිපාත අතරින් එක නිපාතයක් තමයි පින්නතුනේ දසක නිපාතය. දසක නිපාතේ දහම් කරුණු කීයක් ගැනද දේශනා කරනවා ඇත්තේ? දහම් කරුණු 10ක් ගැන. මේ දසක නිපාතයේ ඇතුලේ තව වෙනමම වර්ග තියෙනවා. කොටස් වලට දේශනා බෙදලා තියෙනවා. අක්කෝසක වර්ගය, මහා වර්ගය, නාත වර්ගය ආදී විදිහට ඒ වර්ග අතර එක වර්ගයක් තමයි පින්නතුනේ උපාලි කියන වර්ගය. උපාලි වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍රයේ නමත් පින්නතුනේ උපාලි සූත්‍රයමයි. අපි ආපහු මතක් කරමු. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ කීවෙනි නිපාතේද? දසක නිපාතේ උපාලි වර්ගයේ සූත්‍රයේ නමත් උපාලි කියන සූත්‍ර දේශනාවයි. උපාලි සූත්‍රය. පින්වත්නි,
මේ සූත්‍ර දේශනාවට උපාලි සූත්‍රය කියලා කියන්නේ ඇයි? හේතුව තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවවාදයක් හැටියට පින්නතුනේ මේ දේශනාව කළේ උපාලි කියන තෙරුන් වහන්සේට. මේ කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කළේ උපාලි කියන හාමුදුරුවෝ මුල් කරගෙන. ඒ නිසා මේ සූත්‍රයත් උපාලි සූත්‍රයේ නමින්ම තමයි පින්වත්නි හඳුන්වලා තියෙන්නේ. කවුද මේ උපාලි හාමුදුරුවෝ? පින්වත්නි, මේ පින්වන්ත පිරිසට මතක ඇති ඔබ අහලා ඉගෙනගෙන තියෙන කාරණයක්. තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ 3 මාසයක් ගත වෙච්ච තැන පින්නතුනේ ධර්ම සංගායනාවක් කළා. අන්න ඒ ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුල් වෙලා අජාසත්ත මහරජුරුවන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි පින්වත්නි මේ පළවෙනි ධර්ම සංගායනාව 500ක් මහරහතන් වහන්සේලාගේ එක්රැස්වීමෙන් සිද්ධ වුණේ. ඒ සංගායනාවට පෙරදා රාත්‍රියේ තමයි අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ සියලු කෙලෙසුන් නැසලා අරහත්වයට පත් වුණේ. පින්වත්නි, මේ ධර්ම සංගායනාවේදී විනය සජ්ජායනා කරන්න භාර වුණේ කාටද? උපාලි කියන මහරහතන් වහන්සේට. උපාලි මහරහතන් වහන්සේ තමයි මෙන්න මේ දේශනාවේ උපාලි තෙරුන් වහන්සේ කියලා හඳුන්වන්නේ. උන්වහන්සේ මේ ශාසනයේ අගපදවියක් ලැබපු මහරහතන් වහන්සේ නමක්. මොකද්ද බුදුමුවෙන් ලැබපු අගපදවිය? මහණෙනි, මගේ ශාසනයේ විනයදර භික්ෂූන් අතර උපාලි අග්‍රයි කිව්වා. එහෙනම් ගෞතම ශාසනයේ උපාලි මහරහතන් වහන්සේ තමයි පින්නතුනේ විනයදර භික්ෂූන් අතර අග්‍රස්ථානේ ලැබුවේ. හැබැයි මේ දේශනාව සිද්ධ වුණේ උපාලි හාමුදුරුවෝ රහත් වෙන්නත් පෙර විනයදර භික්ෂූන් අතර අගපදවිය ලබන්නත් පෙර. එතකොට මේ දෙකම සිද්ධ වෙලා නැහැ. අගපදවි ලැබලත් නැහැ, අරහත් ඵලයටපත් වෙලත් නැහැ උන්වහන්සේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හමු වෙලා උපාලි හාමුදුරුවෝ එක දෙයකට අවසර ඉල්ලුවා. මොකද්ද ඉල්ලපු අවසරය? ස්වාමීනි, මට කෙලෙස් නැසීමට වීරිය කිරීම පිණිස මනුෂ්‍ය වාසයෙන් දුර වෙච්ච වන එහෙමත් නැත්නම් වන සෙනසුන් නැසුරු කරගෙන හුදකලාව වැඩ ඉන්න මට අවසර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් වැඳලා අවසර ඉල්ලුවා. අරණ්‍යගත වෙන්න, වන සෙනසුන් නැසුරු කරගෙන හුදකලාව අනෙක් භික්ෂූන්ගේ ඇසුරෙන් ඈත් වෙලා වෙන් වෙලා හුදකලාව වාසය කරන්න වනගත වෙලා වන සෙනසුන් නැසුරු කරගෙන අරණ්‍යගත වෙලා වාසය කරන්න මට අවසර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. මේ අවසරය ඇත්තටම හොඳ ඉල්ලීමක්ද නැද්ද? හොඳ ඉල්ලීමක් නේ. හොඳ ඉල්ලීමක්. ඒ කියන්නේ ඇයි මේ අකුසලයකට වනගත වෙනව නෙවෙයිනේ. යම් අරමුණකින් නම් මේ ශාසනයේ උතුම් පැවිද්දට ආවේ පින්නතුනේ, අන්න ඒ අරමුණ දිනා ගැනීමට තමයි මේ උපාලි හාමුදුරුව අවසර ඉල්ලන්නේ වනගත වෙන්න දෙන්න කියලා. හැබැයි බුදුහාමුදුරුව වදාලා, උපාලි, ඔබ වහන්සේ වනගත වෙන්න එපා කිව්වා. ඔබ වහන්සේ අරණ්‍යගත වෙන්න එපා කිව්වා. දැන් බුදුහාර දේශනා කරනවා උපාලි වනය කියන එක දුෂ්කරයි කිව්වා. හැම අතකින්ම දුෂ්කරයි. මොනවයින්ද? ප්‍රත්‍යපහසුකම් වලින් දුෂ්කරයි. ඊළඟට අනිකුත් පහසුකම් අතින් දුෂ්කරයි. ඒ වගේම තමයි අනෙක් භික්ෂූන් දැකීම අතිනුත් දුෂ්කරයි. උපාලි වන සෙනසුන කියන එක, අරණ්‍ය කියන එක දුෂ්කරයි. එකඟ නොවූ හිතක් ඇති. ඒ කියන්නේ සිත එකඟ වෙලා නැත්තම් යම් භික්ෂුවකගේ හිත එකඟ වෙච්ච නැති කෙනෙක් වනගත වුණොත්, අරණ්‍යගත වුණොත්, ඒ සිත එකඟ වීගෙන එනකොටම ඒ හිත
වනය හොරෙන් ගන්නවා කිව්වා. පැහැදිලිද මේ කිව්ව කාරණේ? කියන්නේ හිත එකඟ වෙච්ච නැති කෙනෙක් වනයක් ඇතුළට ගියොත් ඒ වනය මේ මිනිස්යාගේ හිත පැහැර ගන්නවා කිව්වා. මේක හරි බරපතල කාරණයක් පින්වත්නි. සමහර විටකදී පින්වත්නි ඔබ උනත් අප උනත් එදිනදා මිනිසුන් එක්කන් ගනුදෙනු කරගෙන ඉන්නකොට උපදින්නේ නැති තියනවාද කියලාවත් අඳුන ගන්න බැරි ක්ලේශ ධර්ම හුදකලා වෙලා මහ වනයක් ඇතුළට ගියාට පස්සේ පින්වත්නි මතුවෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවකදී පින්වතුනි එදිනදා මිනිසුන් එක්ක ගනුදෙනු කරද්දී නූපදින තරමේ පින්වතුනි තියුණු රාගයක් වනගත වුණාට පස්සේ උපදින්න පටන් ගන්නවා. ඒ නිසා මේ වනගත වුණා කියන පමණින් හිතන්න එපා අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා කියලා. මොකද මේ ලෝකේ පින්වත්නි නික්මීම් වර්ග 4ක් තියෙනවා. නික්මීමේ ක්‍රම 4ක්. එතකොට නිකට්ඨ පුද්ගල කියලා සූත්‍රයක් තියෙනවා පින්වත්නි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. බුදුහාර පෙන්නනවා මේ ලෝකේ සමහර අය ඉන්නවා පින්වත්නි ඒ අයගේ කය නික්මිලා හැබැයි හිත නික්මිලා නැහැ. කය නික්මිලා හැබැයි හිත නික්මිලා නැහැ. ගෙවල් දොරවල් ඔක්කොම දාලා ගිහිල්ලා වනගත වෙලා හැබැයි වනයේට ගිහිල්ලා හිතනවා මොනවා ගැනද? දාලා අපු ගේ තියනවද දන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ මොනව කරනවද දන්නේ නැහැ. ඇයි? කය නික්මිලා කයින් නික්මිලා ගිහිල්ලා හැබැයි හිතෙන් නික්මිලා නැහැ. එහෙම ඒවා තියෙනවානේ. සමහර ලාවකදී ගේ දොර වහලා දාලා මහසෑය වඳින්න යන්නේ. ගත මහසෑය ළඟ හිත ගෙදර. නේ. එතකොට ධන හිස නැඹුවට හිත නැමිලා නැහැ. මොකද හිත නැහැනේ මහසෑය ළඟ. ඒ නිසා ගතින් නික්මිච්ච හිතින් නික්මෙන් නැති තැන් තියෙනවා. තවත් අවස්ථා තියෙනවා ගත නික්මිලා නැහැ. හැබැයි හිත නික්මිලා. ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම තියෙනවා. හැබැයි මේ හැම එකකින්ම පින්නතුනේ පරිහරණය කරනවා පමණයි හිත ගලවගත්තු අය ඉන්නවා. ඒවා පරිහරණය කරන විතර දැන් හිතන්නකෝ බලන්න කෙනෙකුට පුළුවන් පින්නතුනේ කාපු නැති කෑමක් ගැන හිතෙන් හිත සතුටු වෙන්න. ඇයි? ගතින් නික්මිලා හැබැයි හිත නික්මිලා නැහැ. හැබැයි සමහර අය ඉන්නවා පින්වත්නි කෑමක් කෑවා වුණත් පින්නතුනේ ආපහුව හැමම රසයක් ඕනේ හැමම ඒකම කන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට මොන තරම් ප්‍රත්‍යලාභයක් ලැබුණාද? හැබැයි බුදුරජාණන් වහන්සේ එකක්වත් පින්නතුනේ ගිජු වෙලා වැළඳුවද? ගිජු වෙලා වැළඳුවේ නැහැ. ඇයි ඒ? උන්වහන්සේ හිතත් නික්මිලා. මේ ලෝකේ තවත් පිරිසක් ඉන්නවා ගත නික්මිලත් නැහැ. හිත නික්මිලත් නැහැ. බලන්නකෝ. ගත නික්මිලත් නැහැ හිත නික්මිලත් නැහැ පින්වත්නි. දැන් මේක ගිහි ජීවිතවල ඉන්න අය ඇත්තටම ගිහි ගෙදර දුකක්ද සැපද? ඇත්තටම දුකන්නේ ඔය දුක කියන එක ඔයිටත් වඩා දුකකට පෙරළුනොත්. ඒ කියන්නේ ඔය පින්නන්ත පිරිසගේ රස්සාවක් නැති වෙලා. ඉන්න ගෙදරත් නැති වෙලා. කණ්ඩ අඳින්නත් නැති වෙලා. ඇඟේ තියෙන ඇඳගෙන ඉන්න වස්ත්‍ර විතරක් ඉතුරු වෙලා පාරට වැටුණත් පැවිදි වෙයිද නැත්තම් ආයෙත් අර පැත්තරම ගොඩ නගා ගන්න හිතේද? දැන් ස්වාමීන් වහන්සේලාගේ අනේ මේ පැවිද්ද කොච්චර හොඳද? පැවිදි වුණා නම් දාන ටිකක් ලැබෙනවා සිවුරු ටිකක් ලැබෙනවා කියලා බැලූ බැලමටත් පේනවනේ ඉතින්. නොපෙනෙන දෙයක් නෙවෙයි. අරතරන් දුකකට වැටිලා මහපාරටම වැටුණොත් වෙයි තියනවද? නෑ. ඇයි ඒ? ගත නික්මිලත් නෑ. හිත නික්මිලත් නෑ. ඒකම ප්‍රාර්ථනා කරනවා. තෝරදෙන් තෝරගන්න අපේ ස්වභාවය ගැන. තමන්ගේ ස්වභාවය ගැන. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා පින්නතුනේ ගතත් නික්මිලා හිතත් නික්මිලා. එතකොට දැන් බලන්න වනයේට ගියපුවාම සමහරු ගතින් නික්මිලා. හැබැයි හිත නික්මෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උපාලි හාමුදුරන්ට කියනවා උපාලි
හිත එකඟ වෙච්ච නැති කෙනෙක්, සමාධිගත වෙච්ච නැති කෙනෙක් වනයට ගියපුවාම ඒ සිත සමාධිගත වීගෙන එනකොටම වනයට පුළුවන් කිව්වා ඒ සමාධිය හොරෙන් ගන්න. ඒ වනය ඒ සමාධිය පැහැර ගන්නවයි කිව්වා. බයට තැති ගැනීමට සන්ත්‍රාසයටපත් වෙන්න සතාසි උපාව කෑ ගහන සද්දෙත් ඇති කිව්වා. දැන් ඒක මෙහෙම හිතන්නකෝ. ඔබ සමහර අවස්ථාවන් වලදී මොකක් හරි මහ වනයක් මැදට ගියපු අවස්ථා ඇතිනේ. යම් කැලයක් යම් අරණ්‍යයක් ඇතුළට. බැලූ බැලමට කිසි සතෙක් නැහැ. කිසි මිනිසෙක් නැහැ ආයුධ දරාගත්තු. නමුත් ගහකොළ විතරයි වෙනසකට තියෙන්නේ. අපිට ඕන තරම් අපේ ගෙදර මිදුලෙත් ගස් කොළන් තියෙනවා. හැබැයි එවන් ගස්ම රාශියක් විතරයි වනයේක තියෙන්නේ. එවන් ගස් රාශියකින් වැහිච්ච වනයේට ගියපුවාම හුදකලාව බයක් උපදිනවද නැද්ද? ඈ බයක් උපදිනවා පින්නතුනේ. ඔය බයත් සමාධියට හතුරුයි. ඒ නිසා මේ අරණ්‍යගත උනා කියන පමණින් පින්නතුනේ අරහත් ඵලයටමපත් වෙනවා කියලා එකක් පත් වෙනවා කියලා එකක් නැහැ පින්නවත්නි. ඒ නිසා බුදුහාමුදුරුව අවවාද කළා උපාලි යම් කිසි කෙනෙක් හිත එකඟ කර ගැනීමට පුහුණු නොවි ඊළඟට හිත එකඟ කර ගැනීමට සමාධියකට තමන් පුහුණු නොවි හිතට එන ලාමක කෙලෙස් සිතුවිලි දුරු කර ගැනීමට මනා පුහුණුවක් ලබන්නේ නැතිව වනගත වුණොත් එහෙම ඒ පුද්ගලයාට කාරණා දෙකකින් එකක් වෙනවා කිව්වා. පළවෙනි එක තමයි එක්කෝ ඒ ශ්‍රාවකයා ගිලෙනවා කිව්වා. නැත්තම් ඒ ශ්‍රාවකයා ඉල්පෙනවා කිව්වා. එක්කෝ ඒ ශ්‍රාවකයා ගිලෙනවා, එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? ඒ ශ්‍රාවකයා ඉල්පෙනවා. ඒ කියන්නේ පාවෙනවා. බුදුහාර හරි ලස්සන උපමාවක් පෙන්නනවා. මොකද්ද? උපාලි රියන් 6ක 7ක විතර මහ විශාල ඇතෙක් ඉන්නවා. දැන් මේ ඇතාට මුළුමනින්ම ඇඟ තෙමාගෙන නාලා දිය ක්‍රීඩා කරලා හිතේ හැටියට විනෝද වෙලා සතුටු වෙලා ගොඩට එන්න නම් ඇතා විශාල නිසාම පින්නතුනේ ගැඹුරු දියවිලක් තියෙන්න ඕනද නැද්ද? ගැඹුරු දියවිලක් තියෙන්න ඕන. එතකොට මේ මහා ඇතා ගැඹුරු දියවලකට බැහැලා මුළු ශරීරෙම දියේ ගිල්වලා පින්නතුනේ සොඩින් වතුර අරගෙන කන් පිට ආදිය ඔක්කොම දවාගෙන සතුටු වෙලා දිය ක්‍රීඩා කරලා මේ ඇතා ගොඩ වෙනවා. නේ? එතකොට ඒ ඇයි? ඇතා විශාලත්වය නිසා අර ගැඹුරු දියේ පිහිටන්න පුළුවන්. ගැඹුරු දියක වුණත් පතුලේ පිහිටන්න පුළුවන්. දැන් මේ ඇතා ගොඩ වෙනකොට ඔතෙන් එනවා හාවෙක්. හාවැවිල්ලා කල්පනා කරනවා මමත් ඉතින් මටත් ඕක කරන්න පුළුවන් නේ. දැන් හාව කල්පනා කරනවා. ඇයි? හාවගේ හිත දැන් තර්කත් ඉදිරිපත් කරනවා. මොනවද? ඌත් තිරිසනෙක් මාත් තිරිසනෙක්. ඌටත් කකුල් 4යි මටත් කකුල් 4යි. ඉතින් එහෙනම් ඌ කරපු එක මට කරන්න බැරි? මට කරන්න බැරි ඇයි? මෙහෙම හිතලා මොකද කරන්න පින්නත්? හාවත් පනිනවා කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව පින්නතුනේ අර ඇතා බහැලා නාපු ක්‍රීඩා කරපු මහ දිය විලටම පින්නත් ඇතත් පනිනවා. ඔන්න ඔහොම අවස්ථා තියෙනවා. මානය කියන එක පින්නතුනේ මුළුමනින්ම නැති වෙන්නේ අරහත් ඵලයේදී. මේක හොඳට තේරුම් ගන්න. මානය මුළුමනින්ම දුරු වෙන්නේ අරහත් ඵලයේදී. අනාගාමී වෙච්ච ආර්ය ශ්‍රාවකයා. ඒ කියන්නේ ඊළඟට තියෙන අරහත් ඵලය. අනාගාමී වෙච්ච ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මරණින් මත්තේ පින්නතුනේ බඹතලයේ තමයි උපදින්නේ. සුද්ධාවාස බඹතලවල. පින්වත්නි මේ අනාගාමී බ්‍රහ්මයාටත් පින්නතුනේ තියෙනවා මානයක්. මානයක් තියෙනවා. දැන් සාමාන්‍ය කාම ලෝකේ ඉන්න අයට නම් ගේ දොර යාන වාහන ඉඩකඩම් ආදිය පිළිබඳව රූපය ගැන ධනය ගැන ගෝත්‍රය පිළිබඳව පරම්පරාව ගැන මානෙ තියෙන්න පුළුවන්. එතකොට මේ අනාගාමී වෙච්ච බ්‍රහ්මයෙකුට පින්වත් මොකක් ගැනද මානෙ තියෙන්නේ? අනාගාමී කෙනා සියලු කාමයේ බැහැර කරපු කෙනෙන්නේ. සියලු කාමයන් බැහැර කරා නම් අනාගාමී කෙනෙකුට මානෙ උපදින්නේ මොකක් ගැනද? අනාගාමී කෙනෙකුට පින්නතුනේ මානෙ උපදින්නේ තමන් ලබන්නා වූ විඳින්නා වූ ආධ්‍යාත්මික සුවය ගැන.
තමන් විඳින ආධ්‍යාත්මික සුවය ගැන මානයක් උපදිනවා. දැන් අපි පාවිච්චි කරන වචනයක් තියෙනවා නේද මේ නිහතමානී කියලා. දැන් මෙතන කවුද නිහතමානී අය ඉන්නේ? පින්වත්නි, නිහතමානී කිසිම කෙනෙක් නැහැ. මෙතන නිහතමානී වෙන්නේ සියලු කෙලෙසුන්ම නසපු මහරහතන් වහන්සේ නමක් විතරයි. සියලු කෙලෙසුන් නැසලා අරහත් ඵලයේ සාක්ෂාත් කළ උතුමන් වහන්සේ නමක් තමයි පින්නතුනේ නිහතමානී වෙන්නේ. ඒ කියන්නේ මුළුමනින්ම මානෙ දුරු කරපු. ඇයි අනාගාමී වුණත් මානෙ තියෙනවා. එතකොට අරහත් ඵලයෙන් මෙහා පැත්තේ අයට පාවිච්චි කරන්න පුළුවන් වචනේ මොකක්ද? ඔයත් හැමදාම සජ්ජායනා කරන සූත්‍ර දේශනා සිහියෙන් සජ්ජායනා කළා නම් ඔය වචන අහු වෙනවා. මොනවද? මුදු අනතිමානී. මුදු අනතිමානී. එහෙනම් රහත් වෙච්ච උතුමෝ නිහතමානී. එයින් මෙහා පැත්තේ මානය අඩු කළෝතින් අධික මානයෙන් තමන් ගලවගත්තොතින් ඒ අයට පාවිච්චි කරන්න පුළුවන් වචනේ තමයි අනතිමානී. අනතිමානී කියන එක. එතකොට ඒ අතිමානය දුරු කරගත්තු අපි හැබැයි කාරණා දෙකක් පිළිබඳව තමන් මැනගන්න ඕන. මොකද්ද? අත්ඤ්ඤුතා. පළවෙනි එක තමයි තමන් කවුද කියලා දැනගන්න ඕන. මේ ශාසන ප්‍රතිපදාව දියුණු වෙන්න තමන් කවුද කියලා දැනගන්න ඕන. දැන් මම ස්වාමින් වහන්සේ නමක් කියන එක මම දැනගන්න එපා. ඒකත් මම ගැන මිම්මක්. මොකද මම ස්වාමින් වහන්සේ නමක් කියලා දැනගත්තම තමයි ඒ මිම්ම මා තුළ තිබුණම තමයි පින්නතුනේ මම මගේ පැවිද්ද ආරක්ෂා කරගන්නේ. නැත්තම් ඒ මම ස්වාමින් වහන්සේ නමක් කියන එක පින්වත්නි දැනගත්තේ නැත්තම් පින්වත්නි ගිහි සංකල්ප වලින්ම කටයුතු කරන්න බලනෝනේ. නේ? දස ධම්ම සූත්‍රය කියන්නේ ඒකනේ අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝ. මගේ ආකල්ප අනික් අයට වඩා විනාශ කියලා බලන්න ඕනේ. එතකොට ඔබ තෙරුවන් සරණ නොගියපු මිනිස්සු මැද මම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් කියලා ඔබ දැනගන්න ඕනේ. දැනගත්තා නම් සීල් කඩයිද? දැනගත්තා නම් සීල් කඩන්නේ නැහැ. මම උපාසකයෙක් කියලා දැනගන්න ඕනේ. ඒක තමන් ගැන තමන් දැනගන්න ඕනේ. අපිට ධර්මයේ උපද්දවන්න බෑ. අපි ශ්‍රාවකයෝ කියලා අපි දැනගන්න ඕනේ. අපිට පුළුවන් බුදුහාමුදුරුවෝ වදාළ ධර්මය උන්වහන්සේ වදාළ ධර්මයට අනුගතව විස්තර කරන්න විතරයි. අපිට ඕන බණ කියන්න බෑ. ඒක අපි දැනගන්න ඕනේ. මම කවුද කියලා දැනගන්න ඕනේ. ඒක තමයි අත්ඤ්ඤුතා. දෙක මත්ඤ්ඤුතා. තමන්ගේ ධර්ම දැනගන්න ඕනේ. අත්ඤ්ඤුතා කියන්නේ තමන් කවුද කියලා දැනගන්න ඕන. මත්ඤ්ඤුතා කියන්නේ තමන්ගේ ධර්ම දැනගන්න ඕනේ. ඔය දෙක හරි වැදගත් මේ ශාසන ප්‍රතිපදාවේදී දියුණුවක් ලබන්න පින්නතුනේ. එතකොට මම කිව්වේ බලන්න පින්වත්නි එතකොට යම් කිසි කෙනෙක් හිතන්න එපා මේ වනගත වෙච්ච ගමන් සියලු කෙලෙසුන් නැසෙනවා කියලා. සියලු කාරණා ඉෂ්ට වෙනවා කියලා. දැන් අර සමහරෙක් එක්කෝ ඉල්පෙනවා එක්කෝ ගිලෙනවා. දැන් අර හාවත් කල්පනා කළා අනේ යතාට පුළුවන් නම් මට බැරි මොකද? මටත් පුළුවන් නේ. එයාලා කරන හින්දා මට බැරි වෙන්නේ මොකද කියලා මේ ශාසන ප්‍රතිපදාව එහෙම එකක් කරන්න බෑ. ඒවා ලෞකික ලෝකයේ ওই තරඟි තියාගන්න පුළුවන්. නිවන් දකින්න බෑ තරඟෙට හැබැයි. නේ? නිවන් දකින්න තරඟෙට බෑ. එයාලා භාවනා කරනවා නම් මට බැරි මොකද? එයා සක්මන් භාවනා කරනවා නම් මට සක්මන් භාවනාවෙන් මොකද කරන්න බැරි? එහෙම එකක් බෑ. මොකද තම තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ප්‍රමාණය එක එක්කෙනාට වෙනස්නේ. ඒ නිසා මතක තියාගන්න නිවන් මගේදී තියෙන්නේ අනුන් එක්ක තරඟයක් නෙවෙයි. තමන් පරදින්නේ නැතිව උපශාන්තව යන ගමනක් විතරයි. හොඳට මේවා තේරුම් ගන්න පින්නත්. එතකොට තරඟෙට පින් කරන්න පුළුවන් හැබැයි. තරඟෙට පින් කරන්නත් පුළුවන්. හැබැයි තරඟෙට කෙලෙස් නසන්න බෑ. නේ. පින්වත්නි එහෙම අවස්ථා තියෙනවා. දැන් එක ජාතක කතාවක් තියෙනවා මේ පින්වත්නි දියකාවෙක් වේගෙන් උඩ ඉඳලා ඇවිල්ලා දිය ඇතුළට ගිහිල්ලා මාළුවේ කොටෙන් අරගෙන එක සැනකින් උඩට නැගුණා. මේක බලාගෙන හිටියා කපුටෙක්.
කපුට කල්පනා කළා ඌත් කළු පාටයි මාත් කළු පාටයි. ඌත් කුරුල්ලෙක් මාත් කුරුල්ලෙක්. එහෙනම් ඌ කරපු එක මට කරන්න බැරි? මට කරන්න බැරි මොකද? ඒකනේ කියන්නේ උදකතල චරස්ස පක්කිනෝ නිච්ඡං ආමක මච්ච භෝගිනෝ. තස්සානුකරෝ සවිට්ඨකෝ සේවාලේ පලිගුන්ටිතෝ මතෝ. කපුට කල්පනා කරාලු එහෙනම් මටත් ඕක බැරි නෑ කියලා. කපුටත් උඩටම ගිහිල්ලා ආපු වේගෙටම දී යට ගියාලු මාළුවෙක් අල්ලගන්න. හැබැයි ගියපු වේගෙට මාළුව නම් අල්ලගන්න හම්බුන්නේ නෑ. සේවාලේ පලිගුන්ටිතෝ මතෝ. දිය යට තියෙන දියසෙවලෙම පැටලිලා මෙරිලා ගියා කියනවා. ඒ නිසා මේ ශාසන ප්‍රතිපදාවේ අනුන් එක්ක හැප්පෙමින් අනුන් එක්ක තරඟෙට නිවන් දකින්න බෑ. හැම වෙලාවකදීම ශ්‍රාවකෙක් හැටියට අපිට විනයක් තියෙන්න ඕන මගේ ප්‍රමාණය මොකද්ද කියලා. දැන් සමහර අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මයේ ඊශ්වර වෙන්නේ කියලා ඒක තේරුම් ගන්න නැතුව හිතිච්ච බන කියන්න යනවා සමහරු. ඒකිනුත් පාර වරද්ද ගන්නවා කොටසක්. තවත් කොටසක් ගිහි ගෙදර ඉඳලා කල්පනා කරන අනේ හාමුදුරන්ට වඩා අපි හොඳයි කියලා. කොච්චර හොඳ වුණත් ගිහි ගිය හැතරලා නැහැ. මොනවා මොනගුණ පිරුවත් හාමුදුරුව නමකට අභියෝග කරන්න ගිහි කෙනෙකුට බෑ. කරගන්න හොඳත් නැහැ. ඊට වඩා හොඳයි සියාතින් තමන්ගේ බෙල්ල මිරික ගන්න එක. ඒක ඒ තරම් අනතුරක්. අංගුත්තර නිකායේ ඒකා දසක නිපාතේ තියෙනවා ව්‍යසන කියලා සූත්‍රයක්. ආර්යෝපවාදයකට අහු වුණොත් ව්‍යසන 11ක් තියෙනවා. අඩුම තරමේ එකකට හරි අහු වෙන එක අහු වෙනවමයි. මාර්ගඵලයක්වත් උපදින්නේ නැහැ මේ භවයේ. ඒකයි කිව්වේ සියාතින් ගෙලමිරික ගත්තා වගේ වැඩක්. මොනම විදිහකින්වත් පින්නතුනේ භික්ෂුවකට සමාන වෙන්න බෑ ගිහි කෙනෙකුට. මොන ගුණ ධර්ම වලින් පුරාගෙන හිටියත් එක කාරණයක් ගිහි ජීවිතය තුල ඔබට සපිරෙන්නේ නැහැ. මොකද්ද ඒ? නික්කම්මය. නික්කම්මය කියන්නේ අත්තරීම, නික්මීම කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. මොනවා සම්පූර්ණ වුණත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක බලවත් දෙයක් පින්නත්. එතකොට දැන් අර හාව මොකද කළේ පින්නත්? දියට පැන්නා. දියට පැන්නම මේ හාවටත් වෙන්න පුළුවන් කාරණා දෙකයි. එක්කෝ මේ ගැඹුරු දියේ ගිලෙනවා, එහෙම නැත්තම් මොන වෑයමින් හරි පාවෙනවා. ඔය දෙකෙන් කොයික වුණත් හිතේ හැටියට දිය නාලා ක්‍රීඩා කරලා වතුර බීලා ගොඩ එන්න පුළුවන් මේ හාවට. ඔය දෙකෙන් කොයික වුණත් බෑ. බුදුහාමුදුරුව වදාලා අන්න ඒ වගේ මේ වනය කියන එක ගැඹුරු දිය විලක් වගේ. මනුෂ්‍ය වාසයෙන් තොරයි, ප්‍රත්‍ය පහසුකම් වලින් දුරයි. අන්න එහෙම අරණ්‍යයකට වනයේකට ගියාට පස්සේ මහත් වූ කයක් ඇති ඇතෙකුට ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? හිත එකඟ කරපු, හිතේ සමාධියක් උපද්දවගත්තු, හිතට එන ලාමක අකුසල සිතිවිල්ල වහා දුරු කර ගැනීමට හොඳ පුහුණුවක් ලැබපු අන්න එහෙම මහා ඇතෙක් වගේ කෙනෙකුට නම් ඒ ප්‍රත්‍ය පහසුකම් අඩු ඒ මහ වනයේට ගියාට ගැටලුවක් නැහැ. එතෙන්දී හිත හදාගන්න පුළුවන්. හැබැයි හිතට එන අකුසල සිතිවිල්ල එන වේගෙට දුරු කරගන්න පුහුණුව මදි නම්, හිතේ සමාධියක් උපද්දවගෙන තාම නැත්තම්, හිත තමන්ගේ වසඟේ තියාගන්න තාම පුහුණු වෙලක් නැත්තම්, එහෙම කෙනෙක් ඉතින් සාමාන්‍ය භික්ෂූන්ගේ ඇසුරෙන් ගිලිහිලා හුදකලා වෙලා තනි වෙලා පින්වත්නි අවවාදයක්වත් ලබා ගන්න අපහසු මහ වනයේකට ගියොත් එහෙම එක්කෝ ඉල්පෙනවා එක්කෝ ගිලෙනවා. ගිලෙනවා කිව්වේ එක්කෝ කාමය ආදියට අහු වෙලා ඒ සිතිවිලි වල ගිලෙනවා. කාම ඡන්දයට අහු වෙලා කාම රාග ආදී ක්ලේශවල ගිලෙනවා. එහෙම නැත්තම් උද්ධච්ච ආදී නීවරණ වලින් ඉල්පෙන්න පටන් ගන්නවා. මම දැන් හොඳ කෙනෙක්, මම දැන් අරණ්‍යගතව ඉන්නේ, අනික් අය ග්‍රාම වාසීව ඉන්නේ. අන්න එහෙම ඉල්පෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආන්තමින් හිතේ යම්කිසි අපි හිතමුකෝ ආලෝක සංඥාවක් හරි පහළ වුණා කියලා භාවනා කරද්දී ඔන්න පින්වත්නි ඔන්න ඉල්පෙන්න පටන් ගන්න, ඔන්න මට සමාධිය ඉපදුනා. ඔන්න මට සමාධිය. අපි හිතමු දැන් ප්‍රථම ධානයේම උපද්දව ගත්තා කියලා. ප්‍රථම ධානයේ උපද්දව ගත්තම ඔන්න ඉල්පෙන්න පටන් ගන්නවා. මොකද්ද? මන් දැන් කෙලෙස් නැසුවා. මන් නිවන් දැක්කා කියලා හිතනවා. ඒක නිවන නෙවෙයි. ඒක ප්‍රථම ධානයයි. ප්‍රථම ධානයේදී
පින්වත්නි විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. ප්‍රථම ඥානයේ ස්වභාවය තමයි කාමය අකුසලය බැහැර කරලා ඒ බැහැරවීම මතම විවේකයෙන් උපන් ප්‍රීති සැපයක් විඳිනවා. ඒ සැපේ විඳිනකොට අර අවවාදයක්වත් ලබන්න බැරි හුදකලා වෙච්ච කෙනාට පින්වතුනි උද්ධච්චයක් ඇති වෙන්න පුළුවන් මොකද්ද? මන් දැන් නිවන් දැක්කා. මන් දැන් රහත් වුණා කියලා. එතකන් කෙලෙස් නැති වෙලා නෙවෙයි කෙලෙස් තුනී වෙලා. කෙලෙස් තුනී වෙලා යම් අරමුණක් ආපු ගමන් මොකද වෙන්නේ? අර තුනී වෙච්ච කෙලෙස් ටික තිබුණටත් වඩා පින්වතුනේ වහා ක්ෂණයෙන් නැගිටිනවා. සල්ලේක සූත්‍රයේ මේක කියන්නේ මේ ධානාදියටපත් වුණාම ඇතැමෙකුට හිතෙනවලු පින්වතුනේ මම රහත් වුණා කියලා. මම නිවන් දැක්කා කියලා. දැන් මගේ ළඟ කෙලෙස් නැහැ කියලා. දේශනාවේ මේක කියනවා අඤ්ඤත්‍ර අදිමාන. මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රයේ කියනවා මේක අධික මානයක්. අධික මානයක්. ඒ අධික මානය ලෞකික ජීවිත ගෙවන පෘථග්ජනයෙකුටවත් නැහැ කියනවා. ඒ තරම් අධික මානයක්. තරම්ම බරපතල අධික මානයක් උපදිනවා කියනවා. ඒක නිසායි කිව්වේ සමහර අවස්ථාවලදී පින්නතුනේ වනයේට ගියපුවාම හිත කාමාදී සිටිවිලි වල ගිලෙනවා. එක්ක පින්නතුනේ මං අරණ්‍යගතයි ආදී වශයෙන් කියලා පින්නතුනේ හිත ඉල්පෙන්න පටන් ගන්නවා. හැබැයි මේ දෙකටමපත් වුණාම ගියපු අරමුණ නම් ඉටු කරගන්න වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී ඔබ එකක් තේරුම් ගන්න ඕන. සමහර කෙනෙක් අහනවා මට හොඳ ධර්මයේ ගැන දැනීමක් තියෙනවා. මම හාමුදුරුවන්ගෙන් බණ අහන්න ඕනේද? මම පන්සල් යන්න ඕනේද? අපි පන්සල් යන්න ඕනේ නෑනේ. අපි බණ අහන්න ඕනේ නෑනේ. ඉතින් අපි කරුණු දන්නවා නම් අපි හොඳට ජීවත් වෙනවා නම් අපි පව් කරන්නේ නැත්නම් අපි පන්සිල් රකින්න නැත්නම් අපි පන්සිල් රකින්නවා නම් ඉතින් බණ අහන්න ඕන කමක් නෑ. හාමුදුරුවෝ ළඟට යන්න ඕනේ නෑ. පන්සල් යන්න ඕනේ නෑනේ කියලා. ඔව් එහෙම කියන්න පුළුවන්. බුදුවරු පහළ වෙන්නේ අපිව පන්සිල් රැකවන්න නම්. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ අපිව පන්සිල් රැකවන්න නෙවෙයි. මහා ගොහරු මේ සංසාර ගමනක් නතර කරවන්නයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. නේ? මේ නොනවතී ඇති වෙමින් පවතින ස්කන්ධ ටිකක් තියෙනවා. කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච. මේ ස්කන්ධයන්ගේ නොසිඳී පැවැත්මනේ මේ සංසාරේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි පින්නත්. මෙන්න මේකේ පැවැත්ම නැවැත්මක් කරගන්න එපා. දැන් අපි හොයන්නේ නැවැත්මද පැවැත්මද? සාදුකාර දෙන්නේ මොකටද? සාදුකාර දෙන්නේ පැවැත්මටද නැවැත්මටද? දැන් නිවන ලැබේවා කියලා සාදුකාර දෙනවන්නේ. නිවන කියන්නේ පැවැත්මද නැවැත්මද? නැවැත්ම නනේ. එතකොට උත්සාහයේ පැවැත්මට ප්‍රාර්ථනාව නැවැත්මට. මේක ප්‍රතිපදාව නෙවෙයි. මේ කාටෝපයක් විතරයි. තවත් විදිහකට කිව්වොත් අපි අපිවම මුලා කරගෙන පින්නතුනේ අනාථය වෙන්න හදනවා. ඒ අනාථභාවය හැබැයි මුලාවක් නෙමෙයි. ඒ අනාථභාවයේ මුලාවක් නෙමෙයි. අපි මුලා වෙලා අපි විහිම් අනාථ වුණාට ශාසනයක අනාථභාවය කියන්නේ මුලාවක් නෙමෙයි පින්නතුනේ. අනාථම තමයි. නැවැත්මකට සාදු කිය පැවැත්මට කරුණු හදා ගන්නවා. නැවැත්මට තමයි බයම අපි. සාදුකාර දෙන්නේ නැවැත්මට. හැබැයි නැවතීමට තමයි බයම. දැන් නිකමට හිතන්නකො බලන්න සතියක් භාවනා කරන්න යන්න පුළුවන් ද හොත් එහෙම ඔයත් බය නැද්ද? බය නැද්ද? බයයි. ඇයි? එතකොට පැවැත්ම කොහොමද කරගන්නේ? අපි පවතින්නේ කොහොමද? පවතින්න දෝන. එහෙනම් ඇයි සාදුකාර දෙන්නේ නිවනට? මේක මහා අවුලක් පින්නොත් නේ. ලොකු ගැටලුවක්. ඒ නිසා මම මේ කියන්නේ මේ ඔක්කොම නතර කරගන්න කියන එකත් නෙවෙයි. පැවැත්ම වගේ එක පින්නතුනේ පැවැත්මකටම සීමා කරගන්න කියලායි මේ කියන්නේ. ගත පවත්වා ගනිමින් හිත නවත්තා ගන්න මහන්සි වෙන්න. අපි මේ පවත්වා ගන්න වෙලා තියෙන්නේ ගතනේ. කර්මයට හම්බ වෙච්ච. මේක කර්මයෙන් උපදිච්ච දෙයක් නේ.
කරුමෙට හම්බෙච්ච මේ බර කරත්තේ ඉතින් පවත්වා ගන්න වෙනවා. හැබැයි හිතෙන් නැවැත්මට කළ යුත්ත කරන්න වෙනවද නැද්ද? කරන්න වෙනවා. හරියට මොන වගේද? කරත් එක බැඳලා ඉන්න අශ්වයෙක්. දැන් පින්නතුනේ දුෂ්කර මාවතක යනකොට පින්නතුනේ කරත්තේ පස්සහයි කියන කරත්තේ කොටස පින්නතුනේ මහා බෑවුමකින් පල්ලෙහාට වැටෙන්න හදනවා. හැබැයි මේ කරත්තේ ගන්න බැරි වෙනකොට ඔබ මොකද කරන්නේ? මොකද කරන්නේ? එක්ක පුළුවන් කරත්තෙත් එක්කම පහලට පනින්න. එහෙම ඒවා වැඩි අපි අතර. හරි? ඒක අපිට පුරුදු හින්දා. නැත්තම් අනේ අපොයි කියලා කම්පා වෙන්න පුළුවන් අශ්වයයි කරත්තේ ඔක්කොම පල්ලෙහාට යනවා බලාගෙන. තව එකක් කරන්න පුළුවන්. මොකද්ද? මොකද කරන්න පුළුවන්? කරත්තෙන් පැනනට කරත්තේ යනවා. කපන්න පුළුවන් අශ්වයව. බැරිද? හරි. කරත්තේ ගියපු දෙන් අශ්වයාල ඉන්න පුළුවන්. මම මේ කියන්නේ ගත නඩත්තු කරගෙන යන්න හිත නැවැත්මට හදාගන්න. කෙරෙන්න ඕන මොකනේ? ඒ හින්දා කන්න බඩට හිතට නෙවෙයි. එතකොට බඩ පැවැත්මට ඔබ සපයලා තියෙනවා. හිත නැවැත්මට කරුණු හදලා තියෙනවා. මෙච්චර කල් උනේ මොකද්ද? බඩ නැවැත්මටම ගිහිල්ලා තියෙන්නේ කාපු දේවල් එක්ක. හිත ඕන දේවල් දීලා පින්නන්නේ හිත පැවැත්මට හදාගෙනද නැද්ද? හිත පැවැත්මට හදාගෙන. එතකොට බුදුහාරෝ පෙන්වන හරි ලස්සන දෙයක්. හාමුදුරුව ඇසුරු කරන්න ඕන පින්නොත්. ධර්මය අහන්න ඕන. ඇයි? අපි තාම පුහුණු නැහැ. මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි මේක පෙර ගියපු ගමනක් නෙවෙයිනේ. අගත පුබ්බං. පෙර ගියපු මාවතක් නෙවෙයි මේක. පෙර ගියපු පාරක නම් අපි වෙන කෙනෙක්ගෙන් අහන්න තු යනවා. තනියම වුණත්. හැබැයි පෙර නොගිය මාවතක යනකොට මාවත ගැන දන්න කෙනෙක්ගෙන් පාර අහන්නම වෙනවා. ඒ නිසා එකවර හුදකලා වෙන්න හදන්න එපා. තනියම මේක කරගන්න පුළුවන් කියලා ඉක්මන් වෙන්න එපා. මොනතරම් දැනුම තිබුණා වුණත් ඒ විෂයන්ගෙන් සමහර අපි හිතමු බෞද්ධ දර්ශනයේ පිළිබඳවම මහා පින්වත්නි ආචාර්ය උපාධි තිබුණත් පින්නතුනේ නිවන් මඟ දැනගත්තා කියලාම වෙන්නේ නේ. ඊළඟට බුදුහාර හරි ලස්සන දෙයක් පෙන්නනවා. පුංචි කාලේ පුංචිම දරුවෝ කිරිකැටි දරුවෝ පුංචිම කාලේ කිරිකැටි දරුවෝ සතුටු වෙන්නේ ක්‍රීඩා කරන්නේ මොනවයින්ද? තමන්ගේම මල මූත්‍ර වලින්. හරහට වඩා ගන්න දරුවෝ තමන්ගේම මල මූත්‍ර වලින් සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවා, ක්‍රීඩා කරනවා. එදාට ඒ දරුවට ප්‍රණීත සතුටුදායක දෙයක්ද නැද්ද ඒක? ලොකු ආශාදයක්, ලොකු සතුටක්. හැබැයි දැන් ඒ දරුවම අවුරුදු 12 13 වෙලා සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරන කාලේ මතක් කළොත් එහෙම අනේ ඔයා ඉස්සර පොඩි කාලේ අසුචි වලින් මල මූත්‍ර වලින් හරියට ක්‍රීඩා කළා සතුටු වුණා කිව්වොත් එහෙම අර දරුවට ඒක සිහි කරන්නත් පිළිකුල් ලැජ්ජා සහගත දෙයක් වෙනවද නැද්ද? හැබැයි එදාට ඒ දරුවට සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරන එක හරි හොඳ ක්‍රීඩාවක්. දැන් ඒ දරුවා අවුරුදු 25ට 30ට එනවා. දැන් සෙනග ඉස්සරහා කිව්වොත් අනේ ඉස්සර ඔයා සෙල්ලම් ගෙවල් හදාගෙන මෙහෙමයි සෙල්ලම් කරේ කිව්වොත් ලැජ්ජයි. එදාට යාන වාහන අරගෙන පින්වතුනේ නොඑක් තමන්ගේ තරුණයෙක් සතුටු වෙන එක යාට ඊටාම හොඳ ක්‍රීඩාවක්ද නැද්ද? ක්‍රීඩාවක්. මතක තියාගන්න අන්නේ වගේ කියනවා. ගිහි ගෙදරක ඉන්නකන් ඔය ඇත්තන්ට හරියට ඕක ජීවිතත්නේ මේක කියලත් බෑ නොකියත් බෑ. ගිහි ගෙදරක කාම සම්පත් අනුභව කරමින් ඕකේ පරත්තරක් නැතුව ඉන්න තාක්කල් ඇත්තටම ඔබ කරන්නේ ඔබ අසුචියෙන් මල මූත්‍ර වලින් ක්‍රීඩා කරනවා වගේ ලාමක වැඩක්. හැබැයි ওই වෙලාවේ ඊට වඩා ප්‍රණීත වැඩක් ඇත්තෙත් නෑ. ඕක තමයි දැන් තියෙන ලොකුම වැඩේ. හොඳම ක්‍රීඩාව ඕක දැන්. හැබැයි
ඔතනින් මෙතෙන්ට ඇවිල්ලා පින්නතුනේ බලනකොට කසාවත දරාගෙන තේරෙන ඔය ඇත්ත මල මුත්‍ර වලින් සෙල්ලම් කරනවා කියලා. මෙතෙන් ඇවිල්ලා. හැබැයි අපි වුණත් පින්නතුනේ ධාන සුවයක් උපද්දවගෙන බලනකොට පින්නතුනේ තේරෙනවා අන් සියලු දේවල් කොච්චර හිස්ද කියලා. ධාන සුවයක් එක්ක බලනකොට කාම සුවය කියන එක මොනතරම් පහද්ද? ඒ ධාන ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන ආදී වශයෙන් පින්නතුනේ ඒ ධානයෙන් ධානයටපත් වෙනකොට ඊට පෙර ලැබපු ධානයේ සෝයත් පින්නතුනේ අර වගේම ලාමක සැපයක් හැටියට තමයි දැනෙන්නේ. ඒක එහෙම වෙනකොට හිතන්න බුදුහාමුදුරුව වදාළ මේ ශාසන ප්‍රතිපදාවේ අගඵලය වූ නිවන සාක්ෂාත් කරගත්තු රහතන් වහන්සේ නමකට පින්නතුනේ හතර අපාය නියත මහගෙදර වගේ කරගත්තු මේ සසර වසන සත්වයා පව් කර කර කාමෙන් සතුටු වෙන එක ගැන කොහොම හිතනවද? නේ උන්වහන්සේට මොනවා හිතනවද? ඒකනේ ලක්කන මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් වඩින ගමනේ ප්‍රේතේ දැක්කම මුගලන් හාමුදුරුවෝ සිනහ පහල කළේ මම මේකෙන් ගැලවුණානේ කියලා. ඒ නිසා තේරුම් ගන්න ක්‍රමක්‍රමයෙන් හෝ පින්නතුනේ මේ දියුණුව හදා ගන්න ඕනේ. හැබැයි ඒ හදා ගැනීම කරගන්නකම් ඔය ඇත්තන්ට නිතර බණ අහන්න වෙනවා. නිතර අවවාද අනුශාසනා මඟ පෙන්වීම ලබන්නම වෙනවා. මේක තනියම කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි දැනට. ඒ නිසා මේට උපකාර පිණිස මේ ගිය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයත් කියවලා බලන්න. මේ සූත්‍ර හැම එකක්ම එක්ක පින්නතුනේ කරුණු ඉගෙන ගන්නකොට අපිට තේරෙයි. පින්වත් අංගුත්තර නිකායේ පංචක නිපාතේ මේ ගිය සූත්‍රයේ තියෙන්නේ. මේ ගිය වර්ගයේ මේ සූත්‍ර ඔක්කොම කියවපම තේරෙයි පින්වත් අපිට වැඩපිළිවෙලක් තියෙනවා මේ ශාසනයේ. මේක සාදුකාරයෙන් ඉවර කරන්න ඕන එකක් නෙවෙයි, සාදුකාරයෙන් පටන් ගන්න ඕන වැඩපිළිවෙලක්. ඒ ප්‍රතිපදාවට ඔය ඇත්තන් තුල උත්සාහය උපදීවා බුදුහාමුදුරුව අවසාන වශයෙන් අවවාද කළා උපාලි නුඹේ සිත තාම පුහුණු වෙලා නැණි. ඒ නිසා තමා තුලින්ම ධර්මයේ සාක්ෂාත් කරන තුලා තමා තුලින් මේ ධර්මයේ දකින තුරා මේ ධර්මයේ තමන් හික්මෙන තුරා උපාලි නුඹ භික්ෂූන්ගේ ඇසුරෙම ඉන්නේ කොහොඳයි කිව්වා. ඇසුරෙම ඉන්නේ කොහොඳයි. මොකද ඉස්සෙල්ලා ශ්‍රුතමේ ඥානය තියෙන්න ඕනේ. ශ්‍රුතමේ ඥානයක් උපද්දවගත්තු කෙනාට තමයි පින්වත්නි ප්‍රත්‍යක්ෂ ඥානයට එළෙමෙන්න පුළුවන්. හැබැයි ශ්‍රුතමේ ඥානයක් නැතුව ප්‍රත්‍යක්ෂ ඥානයක් උපද්දව ගන්න ගියාට එයාට ක්‍රමයක් නැහැ. මුලා වෙන්න තියෙන ඉඩකඩ අප්‍රමාණ වාරයකින් වැඩි. ඒ නිසා ධහම දැනගන්න මේ ක්‍රමවේද හදාරන්න පුරුදු කරන්න පුහුණු වෙන්න. ඔබ සියලු දෙනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ හිරිපිටිය පන්නිපිටිය පදිංචි පින්වත් නවීන්ද්‍ර ගුණතිලක මහත්මාණන් සහ හෝමාගම නීතිඥ සංගමයේ පින්වන්ත සමාජික පිරිස විසින් අරමුණු අතරට එක්වෙන්නේ සුජීවත්ව සිටින පින්වත් දෙමව්පියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරලමින් හැම දිනාටම උතුම් ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ප්‍රධාන සියලු ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ අරමුණු පරිද්දෙන් රැස් කරගත් උතුම් කුසල් නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව චිරජීවනයේ සැප ජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා.
ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කොටගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා.